සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේක්ෂිත සමාධිගත කර ගැනීමටයි, සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඉතිරි පැයෙන් නම් අපි නියමිත සාකච්ඡාවේ දෙන්න මාතෘකාව අභිධර්මයේ පිළිබඳ සාකච්ඡාවක්. මම හිතනවා මේ ඉන්න පිරිස පසුගිය කාලේ අභිධර්මය ගැන අධ්‍යයනය කළා තියෙනවා. ඒ සම්බන්ධ කරුණු තමයි විමසීමක් තියෙන්නේ මේ මාතෘකාව දාගෙන ස්කන්ධ 10 ගැන. ස්කන්ධ 10ක් නෑ නේද? කීයද? එනම් ස්කන්ධ 5 ගැන අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ ස්කන්ධ 5යි උපාදානස්කන්ධ 5යි. එහෙමයි කියන්නේ. උපාදාන 5 නෑ. උපාදානස්කන්ධ 5යි. ස්කන්ධ 5යි ඒකට කියන පංචස්කන්ධය. අනිකට කියනවා පංච උපාදානස්කන්ධය. ඒකට නිවැරදි. දැන් පංචස්කන්ධය කියන තැන ඉස්සෙල්ලා තෝරගනිමු. පංචස්කන්ධය මොනවද? පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ තමයි ස්කන්ධ පහ. මේ ස්කන්ධ වලට ස්කන්ධ කියන නමයි භාවිතා වෙන්නේ. රාශි අර්ථය. රාසට්ඨේන ඛණ්ඩා. රාසට්ඨේන රාශි අර්ථය. ස්කන්ධ කියන්නේ රාශි අර්ථය. ජල රාශියක් නම් ජලස්කන්ධය. රස ගොඩක් නම් රසස්කන්ධය. වැලි ගොඩක් නම් වැලිකන්ධ. දුක් ගොඩක් නම් දුක්ඛස්කන්ධ. දුක්ඛස්කන්ධ. ඒ වගේ තමයි යමක් එකක් නෙමෙයි ගොඩාක් රාශියක් තියෙනවා. ඒකට කියනවා ස්කන්ධ කියලා. දැන් අපේ ශරීරයක් කියනවානේ කඳ කියලානේ. කඳ පිළිවෙල කියලා. ස්කන්ධ පිළිවෙල. එතකොට දැන් රූපස්කන්ධය කියන එක ඒක ස්කන්ධයක් වෙන්නේ. රූපය කියන එක ඉස්සෙල්ලා තෝරගන්න ඕන. රූපය කියන්නේ මොකද? රූපං රූපාන්තිකෝ ආවසෝ උච්චති. කස්මානුකෝ ආවසෝ රූපාන්ති උච්චති. මේ සරුවත් මහ රහතන් වහන්සේගෙන් සංඝ රත්නය අසාපු තැන. සරුවත් මහ රහතන් ස්තෝරනවා රුප්පතිකෝ ආවසෝ රූපාන්ති උච්චති. සීතේන පිරුප්පති උන්හේන පිරුප්පති දංශමකස වාතාසප සිරින්සප සම්පස්සේන පිරුප්පති. ඔය වාගේ රුප්පති කියන අර්ථයෙන් රූප කියනවා. මොකක්ද රුප්පණේ කියන්නේ? විකාර වීම, වෙනස් වීම. කුමකින්ද වෙනස් වෙන්නේ? සීතලෙන් වෙනස් වෙනවා, උණුසුමින් වෙනස් වෙනවා, බඩගින්නෙන් වෙනස් වෙනවා, පිපාසෙන් වෙනස් වෙනවා, දැහැලේ බොන මස් නස්සංගෙන් වෙනස් වෙනවා, මඳුරුවන්ගෙන් වෙනස් වෙනවා. එතකොට විසුකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් වෙනස් වෙනවා, දලබුවන් ගෑවීමෙන් වෙනස් වෙනවා. එතකොට වාත කෝපෙන් වෙනස් වෙනවා, පිත් කෝපෙන් වෙනස් වෙනවා, සෙන් කෝපෙන් වෙනස් වෙනවා, චිත්ත කෝපෙන් වෙනස් වෙනවා, සෝමනස්යෙන් වෙනස් වෙනවා, දෝමනස්යෙන් වෙනස් වෙනවා. එක එක හේතු නිසා යමක් නිතර වෙනස් වීමක් පේන්න දකින්න තියෙනවා නම් ඒකට කියනවා රුප්පනාර්ථය කියලා. වෙනස් වීම අර්ථයේ හේවත් විකාර වෙන බව. ඒක තමයි මෙතන රූපං කියන්නේ. ඒ රූපං කියන එක කොටස් දෙකකට බෙදෙනවා. භූත රූප, උපාදා රූප කියලා. භූත රූප, උපාදා රූප. චක්කාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපන්ති. අයං උච්චති රූපක්ඛන්‍தோ. චක්කාරෝ මහා භූතා සතර මහා භූත උපාදා රූපත් එකතු වෙලා රූපස්කන්ධය කියනවා. චක්කාරෝ මහා භූතා කියේ මොනවද? පඨවි,
ආපෝ, තේජෝ, වායෝ. ඒවට කියන මහා භූත රූප 4. උපාදාන රූප තියෙනවා 24ක්. ඒ මොනවාද? චක්කු, සෝත, ඝාන, જીවහා, කාය. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස. ඊළඟට ඉස්ත්‍ඉන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, හදේ රූප, ජීවිත රූප, ආහාර රූප, කාය විඤ්ඤාති රූප, වාචී විඤ්ඤාති රූප, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචේ, රූපස්ස සම්පති, රූපස්ස ජලතා, රූපස්ස අනිච්චතා. සියල්ල එකතු වුණාම 28යි. 28න් 4ක්ම 24ක් උපාදාරෝ. 4ක් මහා භූත, 4ක් උපාදාරෝ. අහලා තියෙනව නේද? භූතප්පසාද විෂයා භාවෝ හදය මිච්ඡති ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදං තථා පරිච්ඡේදෝ ච විඤ්ඤාති විකාරෝ ලක්ඛණං පිච අනුප්පන්නා දසචේති අට්ඨවීස විදං භවේ. අබදම්මන්ත සංඝාය රූපකාණ්ඩේ තියෙන භූත පසාද විෂයා භූත සතර මහා භූත රූප, පසාද ප්‍රසාද රූප 5, විෂයා විෂය රූප 4. එනම් වර්ණ, ශබ්ද, ගන්ධ, රස. භාවෝ භාව රූප 2, හදය හදේ රූප, ජීවිත ජීවිතේන්ද්‍ර රූපය, ආහාර ආහාර රූප. අට්ඨාරස විදං උතන 18යි. ඒ 18ට කියනවා නිෂ්පන්න රූප, ස්වභාව රූප, සලක්ෂණ රූප, සම්මසන රූප කියලා. රූප ඔය 18 තමයි චිත්තක්ෂණ 17 අවශ්‍ය තියෙන ඒවා. ඔය 18ට තියෙනවා චිත්තක්ෂණ 17ක ආයුෂ. ඉන්හාට තියෙනවා 10ක් අනිෂ්පන්න රූප. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති 2යි, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා 3යි 5යි, උපචේ, සම්පති, ජරතා, අනිච්චතා එතන 4යි 9යි, ආකාශ රූපයයි 10යි. මේ 10ට චිත්තක්ෂණ 17ක අවශ්‍ය නැහැ. ආකාශ රූපයේ කිසිම සමුත්ථානයකින් හට නොගන්නා නිසින් අවශ්‍ය නියම කරන්නේ නැහැ. ඒක අවකාශය. නමුත් රූප වෙන් කරන බැවින් රූප සංඛ්‍යාවට ගැනෙන්නේ. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති දෙකට තියෙන්නේ එක චිත්තක්ෂණයයි ආයුෂ. චිත්තක්ෂණ 17ක් නෑ. ලහතා, මුදුතා, කම්මඤ්ඤතා 3ට ආයුෂ නියමයක් නෑ. චිත්තක්ෂණ 17ක ආයුෂත් රූපයන්ගේ විශේෂයක් ඒ තුنين කියන්නේ. චිත්තක්ෂණ 17 ආයුෂ තියෙනවානේ. දැන් පඨවි ධාතුවේ ලහතා, මුදුතා, කම්මඤ්ඤතා, ආපෝ ධාතුවේ ලහතා, මුදුතා, කම්මඤ්ඤතා. එහෙම ඒ රූපයන්ගේම ආකාර අවස්ථාවක් තමයි ඒ තුنين කියන්නේ. ඒකට වෙනම අවශ්‍ය නියමයක් නැහැ. උපචය සංතති කියන එක චිත්තක්ෂණයක උත්පාදක්ෂණය තරම් කෙටි. චිත්තක්ෂණයක තියෙනවා චිත්තක්ෂණ 17, කුඩා චිත්තක්ෂණ 51ක් තියෙනවා. එයින් එක චිත්තක්ෂණයක ප්‍රමාණය කියන්නේ චිත්තයගේ උත්පාදක්ෂණය 51කින් 1 ගුණය. එච්චරයි කියාවට තියෙන්නේ උපචය සංතති. ජරතාව තමයි ආයුෂ වැඩියෙන් කියන්නේ. ජරතාවට තියෙනවා උත්පාදක්ෂණයයි තිතික්ෂණයයි හැරුණාම කුඩා චිත්තක්ෂණ රාගන 49. එච්චරයි ඒකේ අවශ්‍ය තියෙන්නේ. අනිශ්චිතතාවට තියෙන්නේ චිත්තයාගේ බංගක්ෂණය කරන් කෙටි වේලාවයි. ඔන්නෝම ඒ රූප 10 අනිෂ්පන්න රූප. ඒ වගේම දූරේ රූප කියලා හඳුන්වනවා. සූක්ෂම රූප, දූරේ රූප නම් හඳුන්වනවා. ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මෙන්න මේ මහා භූත රූප 4යි, උපාදා රූප 24යි. එකතු වුණා මේකට කියනවා අටවිස රූපී කියලා. මේ අටවිස රූපය ස්කන්ධ වශයෙන් ගන්නකොට 11 ගොඩකට බෙදෙනවා. ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ අටවිස රූපයේ ගොඩවල් 11ක් එකතු කරලා ස්කන්ධ රූපස්කන්ධය කියන මොනවාද ගොඩවල් 11? යං කිංච රූපං අතීතා නාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා දීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේ වා තදේ කජ්ජං අபிසංකෙපිත්වා අபிසංයෝහිත්වා අයං උච්චති රූපක්ඛන්‍தோ. මෙන්න ස්කන්ධ විභංගයේන සූත්‍ර පාඨය.
යං කිංච රූපං යං කිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න ඔන්න කොටස් තුනයි. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප. අජ්ජත්සං වා බහිද්ධා වා ආධ්‍යාත්මික රූප, බාහිර රූප ඔන්න පහයි. ඕලාරිකං වා සුකුමං වා ඖදාරික රූප, සූක්ෂම රූප ඔන්න හතයි. හීනං වා පනීතං වා ඔන්න නවයයි. හීන රූප, ප්‍රනීත රූප. යන් দূරේ සම්තිකේවා দূරේ රූප, සම්තිකේ රූප අන්න 11යි. මේ 11 ගොඩ එක්කාසු කළ තමයි අයං උච්චති රූපස්කන්ධෝ මෙන්න රූපස්කන්ධය. මේ තමයි රූපස්කන්ධය. ඊළඟට වේදනා ස්කන්ධය ගැන. වේදනා කියන්නේ දෙපණක් ඡායසික අතුරෙන් එක ඡායසිකයක් වේදනාව. එය විඳන විදීන් වාර්ථයෙන් එකයි. ඒ හැර අනුභවනාර්ථයෙන් තුනක් වෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. ඉන්ද්‍රිය භේදයෙන් පහක් වෙනවා. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. ඔන්න පහක් වෙනවා. ద్వාර වශයෙන් වෙනවා 6ක්. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒ දොරටු 6 ස්පර්ශනිත ඇති වෙන වේදනා 6ක් වෙනවා. දැන් විඳින වශයෙන් වේදනාර්ථයෙන් වේදනාව එකයි. අනුභවන වශයෙන් අරමුණු රස විඳ ගැනීම වශයෙන් 3යි. සුඛ, දුක්ඛ, උපේක්ඛා. ඉන්ද්‍රිය වශයෙන් 5යි. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. ద్వාර වශයෙන් 6යි. සම්පස්ස වශයෙන් 6යි. චක්කු සම්පස්සජා වේදනාදී 6යි. චිත්තෝත්පාද වශයෙන් 89යි. චිත්තෝත්පාද වශයෙන් 89ක් තියෙන වේදන හැම සිතකම වේදනාව තියෙනවා. එතකොට ඒක ස්කන්ධ වශයෙන් ගැනෙන්නේ අර වගේම 11 ගොඩක් එකතු කරලා. යාකාච වේදනා අතීතානාගත පච්චුප්පන්නා අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදූරේ සම්තිකේවා කදේ කජ්ජං අபிසංකිතේत्वा අபிසඤ්ඤෝහිत्वा අයං උච්චති වේදනා කන්දෝ අතීත වේදනා අනාගත වේදනා වර්තමාන වේදනා ආධ්‍යාත්මික වේදනා බාහිර වේදනා ඖදාරික වේදනා සූක්ෂම වේදනා හීන වේදනා ප්‍රනීත වේදනා දූර වේදනා සම්තිකේ වේදනා මෙන්න මේ 11 ගොඩ එක්කාසු කරාම එකට කියනවා සංකිපිත්වා සංයූහිත්වා සංකිපිත්වා කියන පිටු කරලා ගත්තාම සංයූහිත්වා කියන එක මිශ්‍ර කොට ගත්තාම 11 එකට කියනවා වේදනා ස්කන්ධය කියලා. වේදනා ස්කන්ධය වේදනා රාශි. සංඥා ස්කන්ධය කියන්නේ මොකක්ද? ඔය කියන දෙපණ ඡායසිකයන් අතුරින් එක ඡායසිකයක්. ඒ ඡායසිකයේද ඒ කියන්නේ හැඳිනීම තමයි ලක්ෂණය. අරමුණු හැඳින ගැනීම. අරමුණු හැඳින ගන්නා වූ සංඥාව ద్వාර වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් 6 ආකාර වෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා, ධම්ම සංඥා කියලා. මේ සංඥාව චිත්තෝත්පාද වශයෙන් අර වගේම 89ක් තියෙනවා. එතකොට මේ සංඥාව අර විදිහටම යාකාච සංඥා අතීතානාගත පච්චුප්පන්නා අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදූරේ සම්තිකේවා තදේ කජ්ජං අபிසංකිපිත්වා අபிසඤ්ඤෝහිत्वा අයං උච්චති සංඥාඛන්‍දෝ අතීත සංඥාව අනාගත සංඥාව වර්තමාන සංඥාව ආධ්‍යාත්මික සංඥාව බාහිර සංඥාව ඖදාරික සංඥාව සූක්ෂම සංඥාව හීන සංඥාව ප්‍රනීත සංඥාව දූරේ සංඥාව සම්තිකේ සංඥාව ඔය කියන සංඥා 11 එකතු කරලා කියනවා සංඥා ස්කන්ධය. සංස්කාර ස්කන්ධ කියන එකත් මේ වගේ. සංස්කාර කියන එකේ ප්‍රභේද කීපයක් වෙන එකක් ඉස්සෙල්ලා පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාර කියන එකේ ප්‍රධානම සංස්කාර ධර්මයේ චේතනාවයි.
චේතනාව තමයි සංස්කාර කියන්නේ. තව තියෙනවා දෙපෙදී කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඒක වෙන තේරුමක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියන්නේ විතර්ක විචාර. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. ඒක වෙන තේරුමක්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට තවත් තේරුමක්. එතන කියන්නේ කුසල අකුසල චේතනා 29. අකුසල චේතනා 12යි කුසල චේතනා 17යි 29. එතන කුසල අකුසල චේතනා ටික විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා ගැනීම. තව තියෙනවා සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, පයෝගාභි සංඛාර කියලා බෙදුමක් තියෙනවා. සංකත සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලට නමක්. නිර්වාණ ධාතුව විතරයි සංකත සංඛාර නොවන්නේ. අනිත් සියලුම දේ සංකත සංඛාර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. අபிසංකත සංඛාර කියන්නේ සත්පුද්ගල සංසානවල ලැබෙන විපාක චිත්තචෛතසික ධර්ම හා කර්මජ රූප. විපාක චිත්තචෛතසික ධර්ම හා කර්මජ රූප වලින් අபிසංකත සංඛාර. ඒ කියන්නේ කුසල අකුසල කර්ම නිසා හටගන්න දේ. අபிසංකරණ සංඛාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන චේතනාව. කුසල අකුසල චේතනාව. ඒවා 29ක් තියෙනවා. ඒවා විපාක සකස් කරන බැවින් අபிසංකරණ සංඛාර. පයෝගාභි සංඛාර කියන්නේ වීර්යයට නම. කුසල් කරන්න අකුසල් කරන්න කොයි පැත්තටත් වීර්යය ඕනේ. ඒ හැම වීර්යයක්ම මේ පයෝගාභි සංඛාර කියනවා. ඒකට දැන් මෙතන මේ සංස්කාර ස්කන්ධය කියවෝක නෙමෙයි. සංස්කාර ස්කන්ධය කියන්නේ දෙපණ ඡායසිකයන් අතුරින් වේදනා සංඥා දෙක ඇර ඉතිරි ඡායසික 50යි. මෙන්න මේ ටිකට කියනවා සංස්කාර ස්කන්ධය. ඒ සංස්කාර ස්කන්ධයත් අර වගේම දැන් තියෙනවානේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා තියෙනවා 6ක්. ඒවා දොරටු වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් 6ක් වෙනවා. ඒ හැර චිත්තෝත්පාද වශයෙන් 89ක්ම තියෙනවා. චේතනාව හැම සිතක යෙදෙන නිසා. සර්වචිත්ත සාධාරණයිනේ. ඊළඟට ඒ සංස්කාරයේ එවක් මේ දෙපණක් ඡායතිකය අතරින් සමපණක් ඡායතිකයේ අර වගේ 11 කොටසක් එක්කාසු කළ සංස්කාරස්කන්ධය කියනවා. යේකේච සංඛාරාතීතානාගත පච්චුප්පන්නා අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යේ දූරේ සම්තිකේවා කලේ කජ්ජං අபிසංකිතत्वा අபிසඤ්ඤෝහිत्वा අයං උච්චති සංඛාරක්ඛන්‍දෝ. මෙසේ අතීත ඡායසික 50 අනාගත ඡායසික 50 වර්තමාන ඡායසික 50 ආධ්‍යාත්මික ඡායසික බාහිර ඡායසික ඒ වගේම ඖදාරික ඡායසික සූක්ෂම ඡායසික හීන ඡායසික ප්‍රනීත ඡායසික දූර ඡායසික සම්තිකේ ඡායසික කියන මේ ඔක්කොම ඡායසික 50 11 කොට එක්කාසු කළ කියනවා සංස්කාර ස්කන්ධය. විඥාන ස්කන්ධය කියන්නේ මොනවද? විඥානය කියන්නේ අරමුණු දැනගැනීමේ අරූපේ ධර්මයක්. ආරම්මණං විඥානාති කියතු. එතකොට අරමුණු දැනගන්නේ විඥානයයි. එතකොට මේ විඥානය අර වගේම දොරටු වශයෙන් 6ක් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා 6කට බෙදෙනවා. එතකොට මේ 6 අර වගේම චිත්තෝත්පාද වශයෙන් 89යි. නැවත 11 කොටස් එක්කාසු කරලා සවිඥාන ස්කන්ධය කියනවා. යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දූරේ සම්තිකේවා සබේ පච්ඡං අபிසංකිතत्वा අபிසඤ්ඤෝහිत्वा අයං උච්චති විඥානස්කන්ධෝ. අතීත විඥාන, අනාගත විඥාන, වර්තමාන විඥාන,
ආධ්‍යාත්මික විඥාන, බාහිර විඥාන, ඖදාරික විඥාන, සූක්ෂම විඥාන, වගේම හීන විඥාන, ප්‍රනීත විඥාන, දූර විඥාන, සම්පිතේ විඥාන කියලා 11 කොටසක් ආසු කරලා විඥානස්කන්ධය කියනවා. මෙන්න මෙහිමයි ස්කන්ධ පහ දේශනා පාළියට අනුව කෙටියෙන් තෝරා ගන්නෙ. ඊට පස්සේ තින් ඒ රූප විෂයට තෝරා ගන්නට ඕන. ඒ වගේම වේදනාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානන්ව තෝරා ගන්නට ඕන. සංඥාවේ ඒ වගේම සංස්කාර ස්කන්ධයේහි විඥාන ස්කන්ධයේහි. දැන් ඒකට මේ එකක් ගානේ ඒ ස්කන්ධ බෙදා බැලීමෙන් ඇති ප්‍රයෝජනෙ කුමක්ද? නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමයි. නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමට මේ කොටස අපට මේ ඕන කරන්නේ බෙදා බැලීම. තේරෙනවද ස්කන්ධ පහ? ඊට ඉස්සරහ කියලා තියෙනවානේ. දැන් කාටවත් කියන්න පුළුවන් ස්කන්ධ පහ මොනවද? ඊළඟට කියනවා අපි උපාදානස්කන්ධ පංචකය. උපාදානස්කන්ධ පංචකය කියන්නේ මේකේ ස්කන්ධ පහම උපාදානයන්ගෙන් අල්වා ගන්නු ලැබෙනවා. උපාදාන තියෙනවනේ වචන වශයෙන් හතරක්. මොනවාද? කාමෝපාදාන, ditthෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්වාදෝපාදාන. තුනක් විතර හතරක් කිව්වද? කාමෝපාදාන, ditthෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්වාදෝපාදාන. ඔතන හතරක් කිව්වාම ධර්මතා දෙකයි තියෙන්නේ. කාමෝපාදාන සංහා, ditthෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්වාදෝපාදාන තුනම දිට්ඨි. ඡායික වශයෙන් ඔයාලට කියන වස්තු ධර්ම කියලා. පරමාර්ථ වශයෙන් ධර්ම දෙකයි තියෙන්නේ. දිට්ඨිය තුනට බෙදුණා එකයි හතරක් වුණේ උපාදාන. නැත්තම් උපාදාන ඔක්කොම දෙකයි මොනවද? තණ්හා, දිට්ඨි. එතකොට දැන් මේ තණ්හා, දිට්ඨි දෙකෙන් ස්කන්ධ පහ අල්වා ගන්න ලැබෙනවා. අල්වා ගන්න ලැබෙනවා. දැන් අපි සලකා බැලුවා උදෙත් කෙනෙකුගේ උත්පත්තිය සඳහා මොනවද ප්‍රත්‍ය වෙන්නේ කියලානේ. අවිද්‍යා, සංහා, උපාදාන, සංඛාර, කර්ම කියලා අපි පහක් කිව්වානේ. පහක් කිව්වා. ඒ පහෙන් අවිද්‍යාවයි, සංහාවයි, උපාදානයයි තුන එකතු වෙලා තමයි මේ ස්කන්ධ පහ අල්ලගත්තේ. අවිද්‍යාවෙන් කරන්නේ නොදන්නකම. ඒ කියන්නේ මේ ස්කන්ධ පහ දන්නේ නැහැ, ආයතන 12 දන්නේ. ඒ වෙලාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන දන්නේ, ඒ අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ දන්නේ. ඒ දන්නේ නැති නිසා එකට පැවතෙනවා. ඒක එකක් කියලා හිතෙනවා, ආත්මයක් කියලා හිතෙනවා, පුජ්‍යලයක් කියලා හිතෙනවා, වටිනා දෙයක් කියලා හිතෙනවා. එතකොට එතන අවිද්‍යාව. එතකොට අවිද්‍යාව එකතු වෙනවා තණ්හාව. දැන් අපි මනුෂ්‍ය ලෝකය ගැන පෙර ආත්මේ හිතුවා. මනුෂ්‍ය ලෝකය කියන්නේ කාම භවයේද, රූප භවයේද, අරූප භවයේද? කාම භවය. කාම භවයේ අයිති දෙයක් ගැන ආශා කරනකොට ඒ තණ්හාවට කියන්නේ කාම තණ්හා. එතකොට රූපස්කන්ධේ කාම තණ්හාවට අරමුණු වුණා. ඒ වගේම මනුෂ්‍යාක් භාවයේ කාම තණ්හාවට අරමුණු වුණා. එතකොට තණ්හා උපාදානෙන් ඊළඟට ගත්තා. ඊළඟට ඒක ආත්ම භාවයක් කියලා හිතාගත්තා අපි. ඒක මනුෂ්‍ය ආත්ම භාවයක්. පුජ්‍යලේ සපතක්. මේ සපතක් කියන්නේ ආත්ම සංඥා තමයි. ඒ කියන්නේ හොඳ මනුෂ්‍ය ජීවිතයක් ආත්ම භාවයක් කියලා හිතනවල මොකද්ද? දික්ටි. දික්ටි. එතකොට ditthෝපාදානට හොුණා. ඒකට කියන අත්වාදෝපාදාන කියලා. ඒකට කියන්නේ අත්වාදෝපාදාන ආත්මවාදයක් ගත්තා. ආත්මය කියලා හිතාගත්තා. ආත්මය කියලා හිතා ගැනීම නිසා ඒක වැරදි දෘෂ්ටියක්. ඒක අත්වාදෝපාදාන. තවත් දුරට ඇතැම් විට හිතෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ හැමදාම ඉඳ පුළුවන් මැරෙන්නේ නැතුව. අන්න සදාකාලික ආත්මයක් ගැන හිතුවා. අන්න ditthෝපාදානට වැටුණා. එතකොට වැටෙන්නේ
ditthūpādāni. ඒ කියන්නේ ආත්මයක් කොට නෙමෙයි එතන හිතන්නේ ඒක සදාකාලික කියලා. නොනැතන දෙයක්. එතකොට වෙන්නේ ditthūpādāni. ඊළඟට හිතෙනවා ඒ සඳහා මම මේ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගිනි දෙවියන් පුදන්න ඕනේ. මං ගිනි දෙවියන් පුදනවා. ඒකෙන් මට ඒ ජීවිතේ සුද්ධියටපත් වෙනවා, විමුක්තිය ලැබෙනවා. ඒ වාගේ මොන හරි වැරදි ඇදහිම් ක්‍රමයක් ඒක තමයි පිළිවෙත කියලා පිළිගන්නවා නම් ඒකට කියනවා සීලබ්බතූපාදාන. දැන් ඒකට උපාදාන හතර මොතන එකතු වුණානේ. අවස්ථාන අරමුණු කිරීම වශයෙන් තමයි තුන් ආකාරුනේ දිට්ඨිය. ආත්මයක් කොට හිතනකොට අත්වාදී උපාදාන. ඒක සදාකාලිකයි කියලා හිතනකොට ditthūpādāni. ඒ වගේම ඒ සඳහා මේ දේ කළ යුතුයි කියලා වැරදි දෙයක් අනුගමනය කිරීම සීලබ්බතූපාදාන. තවත් එකක් කියන්න තියෙනවා මනුස්ස ලෝකේ ඉපදලා මරණයන් පස්සේ ආයෙ නම් උපදින්නේ නැහැ. එතකොට මොන දිට්ඨියද? උච්ඡේද. ඒකත් ditthūpādāනට ඇති. ඒතර මනුෂ්‍ය ලෝකයේ සදාකාලික වෙන්න පුළුවන් කියලා හිතුවොත් ඒක සාස්වත වශයෙන් ditthūpādāන. මනුෂ්‍ය ලෝකෙන් මරණයන් පස්සේ අයපදින්නේ නැහැ කියලා හිතුවොත් ඒක උච්ඡේද වශයෙන් ගන්න ditthūpādāන. දැන් බලන්න එතකොට අපි එහාලෙන් මේ ලෝකේ නැවත උපදින්න ඉස්සර වෙලාම මේ ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන ආවා. එතකොට දැන් අපි ප්‍රතිසන්දි ගන්නනේ. ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි නාම රූප කාගෙන්ද අල්ලගෙන තියෙන්නේ? තණ්හාවෙන් දිට්ඨිය. අන්න එතකොට ප්‍රතිසන්දි නාම රූප ආත්මයක් කොට ගත්තා. ඒ වගේම එක්ක සදාකාලික හරි උච්ඡේද වශයෙන් හෝ ගත්තා. ඒ සඳහා යම්කිසි වැරදි පිළිවෙතකුත් ඒක සම්බන්ධ කරගත්තා. ඒක දිට්ඨි, ditthūpādāna. ඒ කියන්නේ දිට්ඨි උපාදාන. ඊළඟට ඒ මනුෂ්‍යාත් භාවයේ නැමැති කාම භවය ගැන ආශාව ඇති වෙලා ඒක පහළ වුණේ. අන්න කාම උපාදාන. එතකොට දැන් අපි අවිද්‍යාව, තණ්හාව, උපාදාන, සංස්කාර, කර්ම ප්‍රත්‍ය කොටගෙන කළ කුසලයේ බලයෙන් මේ ජීවිතේ ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි නාම රූප සියල්ලම උපාදාන වලින් අල්වා ගත්තා. අන්නේ නිසා අල්ලා ගන්න ලැබු උපාදානයන් මේ ස්කන්ධයන් කියනවා උපාදානස්කන්ධය. දැන් එතන තියෙනවා රූප මිති තුනක් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය මේ මව කුසක පරිසන්දි ගන්නකොට රූප මිති තුනක් පහළ වෙනවා. කාය දශක, භව දශක, වස්තු දශක. එතකොට රූප මිති තුනම උපාදානයෙන් ගන්න ලැබු බැවින් ඒකට කියනවා රූපෝපාදානස්කන්ධය කියලා. ඒ සිතේ තියෙනවා සෝමනස්ස වේදනාව. ඒ අපි ප්‍රතිසන්දිගත කුසල කර්මයේ යම් විපාකයක් අපි සෝමනස්ස කුසල කර්මයක් නම් කරගෙන තියෙන සෝමනස්ස විපාකයක් ප්‍රතිසන්දි වශයෙන් ලැබෙනවා. ඒකෙන් තියෙන සෝමනස්ස වේදනාවනේ. ඒ සෝමනස්ස වේදනාව සංහාවෙන් දික්කෙන් අල්වා ගත්තා බැවින් ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය. ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන සංඥාව ප්‍රතිසන්දි සංඥාව සංඥා උපාදානස්කන්ධය. එහි ඉතිරි ඡායසික ධර්ම තියෙනවා 31ක්. ඒ 31 දෙනා සංස්කාර උපාදානස්කන්ධය. ඊළඟට ඒ ප්‍රතිසන්දි විඥාණය විඥාන උපාදානස්කන්ධය. බලන්න එතකොට අපි දැන් සංහවෙන් දික්කෙන් අල්වාගෙන තමයි මේ ප්‍රතිසන්දි ග්‍රහණයටපත් උනේ ප්‍රතිසන්දි ගත්තේ. එතකොට අපි උපද්දවා ගත්තේ මොනවද? පංච උපාදානස්කන්ධය. ඉතින් අපි දිගට දැන් චිත්තක්ෂණයක් ගන්න එන්නේ මේ කියන්නේ උපාදානස්කන්ධ පහ. උපාදානස්කන්ධ පහ. දැන් මම යනවා, මම නැගිටිනවා, මම කතා කරනවා, මම බලනවා, මම අහනවා. එතකොට මම මේ දේ කරනවා, ආහාර ගන්නවා, නිදා ගන්නවා. කවුද මේ කියන්නේ? මම කියලානේ. මොකක් නිසාද මම කියලා කියෙන්නේ? ඔව්, දිට්ඨියයි තණ්හාව. තණ්හාවත් ඔතන සම්බන්ධයි. හැම වෙලාවෙම ওই දෙක උඩ තමයි මේ ස්කන්ධ හැසිරෙන්නේ. එතකොට මේ දැන් මේ අචේතනික වස්තු තියෙනවා. දැන් අපි මේ චෛත්‍යය කියනවා. චෛත්‍ය ඇතුලේ සිතක් නැහැනේ. එතකොට ඒ ගන්න ඕන රූපස්කන්ධය.
රූපස්කන්ධය. සත්ත්ව සංඛාන තුළ තමයි උපාදානස්කන්ධය තියෙන්නේ. බාහිර වස්තුවල ස්කන්ධය විතරයි. දැන් රහතන් වහන්සේ වැඩි ඉන්නවා. රහතන් වහන්සේ තමන් වහන්සේගේ උපාදාන සියල්ලම ප්‍රහාණය කළානේ. රහතන් වහන්සේ ජීවත් වෙන්නේ දැන් ස්කන්ධ පංචකයේ විතරයි. උපාදාන ස්කන්ධ පංචකයක් නැහැ. හැබැයි ඒක විමසලා ගන්නකොට තියෙනවා. තියෙන්නේ මොනවද? කලින් ගත්ත උපාදාන ස්කන්ධය තියෙනවා. දැන් රහතන් වහන්සේගේ තියෙනවා නේද විපාක චිත්තචෛතසික කර්මජ රූප. අන්නේ ටික උපාදානස්කන්ධයට වැටෙනවා පූර්ව භවයේදී උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබුව නිසා. ඒවට උපාදින්න කියලා. උපාදින්න. ඒ කියන්නේ අල්වා ගන්න ලද නිසා අතීතේ. අතීත තණ්හා උපාදාන දෙකෙන් තණ්හා දිටි දෙකෙන් අල්ලාගත්ත නිසා ඒවා උපාදින්න රූප, උපාදින්න නාම. උපාදීන ස්කන්ධය. නමුත් වර්තමාන වශයෙන් උන්වහන්සේට උපාදානස්කන්ධ නැහැ. අනිත්‍යය තමයි තියෙන්නේ. ඒකට දැන් ඔය ක්ලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණය කියලා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ පරිනිර්වාණ දෙකක් තියෙනවා. රහත් වෙනකොට ක්ලේශ පරිනිර්වාණය. පිරිනවම් පානකොට ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ උපාදානස්කන්ධ පරිනිර්වාණය කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය. අන්න ඒක නිසා ස්කන්ධ පහයි උපාදානස්කන්ධ පහයි දෙක වෙන් කරගන්න මෙහෙමයි. තණ්හා දිට්ඨි දෙකෙන් අල්වා ගන්න ලැබූ සියල්ල උපාදානස්කන්ධ. ඒක සත්‍ය සංඛාන තුලටයි තියෙන්නේ. තණ්හා දිට්ඨි දෙකෙන් අල්වා නොගන්නා කොටස ස්කන්ධ පංචකය. ඒතකොට දැන් අප විසින් කළ යුතු වන්නේ උපාදානස්කන්ධ පංචකයේ බෙදලා බලමින් විදර්ශනා කටයුතු වෙනවා. එතකොටයි අපට උපාදාන ප්‍රහාණය වෙච්ච දවසක ස්කන්ධ ටික විතරක් ඉතුරු වෙනවා. ඊළඟ පානකොට ඒ ටික නිරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨි, සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියලා විශ්වාස කියනවා නේද? නේද? ඔව් සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙනකොට නැති වෙනවා. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? ඒක තෝරගන්න. සකෝ කායෝ සක්කායෝ. තමන්ගේ කය සක්කාය. කය කියන්නේ කොටස් පහ. රූප, වේදනා, රූප කය, වේදනා කය, සංඥා කය, සංකාර කය, විඥාන කයනේ. එකක් ගානේ දිට්ඨි හතර එනවා. ඒකට 20 වැදෑරුම් වෙනවා සක්කාය දිට්ඨි. කොහොමද එකක් ගානේ දිට්ඨියේ හතර වැදෑරුම් වෙන්නේ සක්කාය දිට්ඨිය? රූපං අත්ථාති සමුපස්සති රූපවන්තං වා අත්තානං අත්ථනිවා රූපං රූපස්මින් වා අත්තානං. ඔන රූපස්කන්ධය බලන්න හැටි. රූපං අත්ථාති සමුපස්සති රූපය ආත්මයක් කොට ගන්නවා. ඔන්න එකයි. රූපවන්තං වා අත්තානං. එතකොට දැන් ආත්මය රූපයේ සහිතයි කියලා හිතෙනවා. එතකොට රූපය නෙමෙයි ආත්මේ නාමය. නාමයේ ආත්මයි, නාමයේ රූපයෙන් යුක්තයි කියලා. එතකොට ඒක දෙවෙනි සක්කාය දිට්ඨිය රූපස්කන්ධය නිසා. රූපස්මින් වා අත්තාන. එතකොට ඒත් අර වගේ නාමයේ ආත්මය කොට හිතාගෙන රූපය උඩ නාමය කියනවා කියලා. මේ ආත්මය කියනවා කියලා හිතෙනවා. රූපස්මින් වා අත්තාන රූපයේ උඩ නැත්නම් රූපයේ පිහිට කරගෙන ආත්මයක් පවතිනවා කියලා හිතෙනවා. ඔන්න තුන්වෙනි රූපේ නිසා සක්කාය දිට්ඨිය. අත්තනිවා රූපං. ඔන්න තවත් තේරුමක්. ඒ අර වගේම තමයි. ආත්මයේ උඩ රූපේ පවතිනවා. ආත්මයේ උඩ ආත්මය පිහිට කරගෙන රූපේ පවතිනවා. ඔන්න රූපස්කන්ධයේ සම්බන්ධ හතර ආකාරයි. රූපං අත්තතෝ රූපේ ආත්මය කියලා හිතෙනවා. රූපවන්තං වා අත්තාන ආත්මයේ රූපේ සහිතයි කියලා හිතෙනවා. රූපස්මින් වා අත්තාන රූපයේ උඩ ආත්මය කියලා හිතෙනවා. අත්තනිවා රූපං ආත්මයේ උඩ රූපයයි කියලා හිතෙනවා. ඔක්කොම තියෙන විකාරණේ නේද? විකාරණේ මිනිස්යන්ගේ විපරීත හැඟීන්නේ. ඊළඟ වේදනාදිය ගැනත් ඔහොම. වේදනාං අත්තතෝ සමනුපස්සති වේදනාවන්තං වා අත්තානං
අත්තනිවා වේදනා වේදනාය වාත්තානං ඔන්නේ හතර ආකාරයේ වේදනාවම ආත්මයක් කොට ගන්නවා. විඳීම ආත්මයක් කොට ගන්නවා. එක එකයි. වේදනා වන්තං වාත්තාන අනිත් ඒවා තමයි ආත්මේ වේදනාව මේ ආත්මේ වේදනාවෙන් යුක්තයි කියලා ගන්නවා. ආත්මය වේදනා සහිත එකක් කියලා ගන්නවා. ඒක දෙන්නේ. වේදනාය වාත්තාන වේදනාව උඩ ආත්මය පවතිනවා. අත්නිවා වේදනා ආත්මය උඩ වේදනාව පවතිනවා. ඔය විදිහට වේදනා ගැන හතර ආකාරයකින් සක්කාය දිට්ඨිය පහළ වෙනවා. සංඥං අත්තතෝ සමුනිපස්සති සංඥාවන්තං වාත්තානං අත්තනිවා සංඥායවා අත්තානං අනේකේ හතර ආකාරයි. සංඥාව ආත්මයක් කියලා හිතෙනවා. ආත්මය සංඥාව සහිත එකක් කියලා හිතෙනවා. ආත්මයේ උඩ සංඥා පවතිනවා කියලා හිතෙනවා. සංඥාව උඩ ආත්මය පවතිනවා කියලා හිතෙනවා. ඔය හතර ආකාරයි සංඥා නිමිති. සංඛාරේ අත්තතෝ සමුනුපස්සති සංඛාරවන්තං වාත්තානං අත්තනිවා සංඛාරේ සුවාත්තානං මේ සංස්කාරම ආත්මය කියලා හිතෙනවා. ආත්මය සංස්කාර සහිතය කියලා හිතෙනවා. ආත්මයේ උඩ සංස්කාර තියෙනවා කියලා හිතෙනවා. සංස්කාර උඩ ආත්මය තියෙනවා කියලා හිතෙනවා. කොහොම සංස්කාර නිමිති කරන හතර ආකාරයි. විඥානං අත්තතෝ සමුනුපස්සති විඥානවන්තං වාත්තානං අත්තනිවා විඥානස්මින් වාත්තානං සිත ආත්මයක් කොට ගන්නවා. ආත්මය සිතින් යුක්තයි කියලා ගන්නවා. සිත උඩ ආත්මය තියෙනවා කියලා හිතෙනවා. ආත්මය උඩ සිත තියෙනවා කියලා හිතෙනවා. බොහොම සතර ආකාරයි විඥානය ගැන. මේක විශේෂයෙන් සක්කාය දිට්ඨිය. ඔය විශේෂයෙන් සක්කාය දිට්ඨිය බෞද්ධ කාටත් තියෙනවා. හැබැයි නාම රූප පරිච්ඡේද ඥානයේ පහළ වී කම්පා විතරන විසුද්ධි අවස්ථාවට එනකොට ඒ කියන්නේ තුන් කාලයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාව පටිච්චසමුප්පාදයට අනුව තේරුම් ගන්නකොට ඔය සක්කාය දිට්ඨිය තදංග වශයෙන් යටපත් වෙනවා. සෝවාන් වෙනකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. එකං ඕක තියෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය උස්සන්නම පුජ්‍යලයක් කියන අසත්‍යයන් අතරින් කවුද? සක්කාය දිට්ඨිය අතිශයින් උස්සන්න පුජ්‍යලයක් කියන හෙන හඬකටවත් කම්පා වෙන්නේ නැති කෙනෙක්. ඉතින් උන්වහන්සේ රහත්නේ මේ කිව්වේ සාමාන්‍ය පෘථුජන සත්‍යයන් අතර සක්කාය දිට්ඨිය කඩටම උස්සන්නවා කියන එක මේ අහන්නේ. ඔව් මා කියන මගේ ආත්මය මම තමයි කියලා හිතාගන්න කම්පාන වෙන ඉන්නවා කීප දෙනෙක් නේ. එක්කෙනෙක් තමයි කේසර සිංහරාජය. කවදාකවත් එනහනටවත් හෙල්ලෙන්නේ නැහැ. ඊට වඩා ලොක්ෙක් නැහැ කියලා හිතෙනවා. ආජානීය වෘෂභ රාජය. ආජානීය හස්ති රාජය. ආජානීය අශ්ව රාජය. ඔය හතර දෙනා. ඔය හතර දෙනාගේ සක්කාය දිට්ඨිය බොහොම තදයි. ඒ නිසා හෙනහනකටවත් හොල්ලන්න බෑ. බය නැහැ. නිර්භයයි. ඒක යක්ෂයන්ගේ උත්සන්නකම වැඩි. අනිත්‍යත්ව හෙල්ලෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන නිසා. දැන් සර්පයෙක් දැක්කොත් එකපාරට බය වෙනවනේ. ඒ වගේම වාහනයක් හදිසියෙන් ගැටෙන්න ගියොත් එකපාරට බය වෙනවනේ. ඒ වගේම ෆයිලිස්සුවොත් බය වෙනවා. මොකද? සක්කාය දිට්ඨිය නිසා. අධික ලෙස තියෙනවා. ඒ නිසා. බය වෙන්න ඕනේ. ඔව්. අන්න ඒක තමයි. ඒක සදේට පිළිලා තිනවා මේ යොල්ලන්න බැරි සක්කාය. මට වඩා ලොක්ෙක් නෑ කියලා. ඒ තරමට උත්සාහන නිසා තමයි ਉਹ කම්පාවක් වෙන්නේ නැති. කලින් තියෙන නිසා. හැබැයි මරණයට දුක් වෙනවා. සක්කාය දිට්ඨිය නිසා. එතකොට දැන් ඔය කියන එක තමයි ආත්ම දෘෂ්ටිය කිව්වේ. අත්තානුවාද අත්වාද උපාදාන. අත්වාද උපාදාන සක්කාය දිට්ඨිය. එතකොට මේ වෘත සමාදන්ව රැකීමට කියන සීලබ්බත පරාමාස දිට්ඨිය. සීලබ්බත උපාදාන. සෙසු සීලෝම දිට්ඨියට කියන්නේ
ditthuපාදාන. ඒක ඉතින් නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියලා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඉතින් 62කට බෙදලා යනවා. නාස්තික දෘෂ්ටිය කියන්නේ විපාක පිළිගන්නේ. අකිරිය දෘෂ්ටිය කියන්නේ කර්ම පිළිගන්නේ. අහේතුක දෘෂ්ටිය කියන්නේ හේතු පිළිගන්නේ. ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයෙන් කියන්නේ මාර්ගය කියන්නේ ලෝකෝත්තර කුසලයක්. සෝවාන් මාර්ග කුසලය. ඵලය කියන්නේ කුසලයේ ප්‍රතිඵලය. තේරුණාද කෙටි? සෝවාන් මාර්ගය කියන්නේ සෝතාපට්ටි කුසල චිත්තය. ඊළඟට ඵලය කියන්නේ කුසලයේ විපාක චිත්තය. දැන් මේ අපි කරන කුසල් වල ඵල විපාක ඒ මොහොතේම ලැබෙන්නේ නැහැ. බහුවේලයන් ලැබෙන්නේ. ලෝකෝත්තර කුසල් හතර හැම නෙමෙයි. සෝවාන් මාර්ග කුසලයේ අනතුරුව සෝවාන් ඵලසිත. සකදාගාමී මාර්ග කුසලයේ අනතුරුව සකදාගාමී ඵලසිත. අනාගාමී මාර්ග කුසලයේ අනතුරුව අනාගාමී ඵලසිත. අරහත් මාර්ග කුසලයේ අනතුරුවම අරහත් ඵලසිත. ඕකට කියන ආනන්තරික සමාධි කියලා. මේ සෝවාන් මාර්ගයේ සිතේ තියෙන සමාධියට කියන ආනන්තරික සමාධි කියන්නේ ඊට අනතුරුවම ඵලය දෙනවා. දැන් ඔකට කියනවා සම්මත නියතා ධම්මා කියලා. අභිධර්මයේ තියෙනවානේ මිච්ඡාත් නියතා ධම්මා, සම්මත නියතා ධම්මා, අනියතා ධම්මා කියලා පද තුනක්. මිච්ඡාත් නියතා කියන්නේ පංචානන්තරී කර්ම. පංචානන්තරී කර්මයේ සහ නියත නිසදිතු ගැනීම. ඒ හය යමෙකුට එකක් හරි වෙලා තියෙනවා නම් චුතියට අනතුරුවම අවීචයටම යන්න වෙනවා. අය කොහොමද නෙමෙයි. එතකොට චුතියට අනතුරුව ඵලයේ නියත බැවින් මිච්ඡත් නියත කියනවා. සම්මත නියතා කිව්වේ මාර්ග කුසල සතර. මාර්ග කුසල සතර තමන්ගේ පැවැත්මට අනතුරුව ඵලය දෙනවා. ඒ කියන්නේ අකාලික කිව්වේ අකාලික කල් නෑම පරිදේනවා. අනියත කිව්වේ ඉතින් අනිත් ධර්මතාව. ඒ නිසා මාර්ග කුසලයේ අනුතුරුව ඵලයේ දීම තමයි ලෝකෝත්තර කුසල් වල තියෙන බල විශේෂය. ශක්තිය. ඒ නිසා මාර්ගය කියන්නේ කුසලයක්, ඵලය කියන්නේ කුසල විපාකයක්. හරි. රහතන් වහන්සේ ගැන කිව්වේ. රහතන් වහන්සේ අයෙල්ලින්නේ. ඒකත් දැනගන්න ඕනේ. කොහොමද ඒක උත්තර දෙන්නේ? මම කලින් මේ විසඳලා තියෙනවා. විසඳුමක් මේ අහපුවා ඉන්න අහලා බලමු මතකද කියන්නේ. කුසලයයි ඵලයයි දෙකක්ද? කුසලයයි විච්චිනයි. කුසලයයි කියන විපාක ඒක දෙකක්ද? එන කියන්නේ නෑ විපාක නෙමෙයි. මේක විපාක වෙනයි. මේ කියන්නේ පිනයි කුසලයයි දෙකක්. මේ තිස්සර වාර මං කියලා දීලා නෑ එහෙනම්. ඔය ප්‍රශ්නේ නැගිලා නෑ කියලා නේ. කියලා නෑ නේ ඒකයි අර. ඒක දැන් ඉතින් දෙපැත්තට බෙදලා තියෙන්නේ ඒකයි. ඉතින් මම මේක ඉතිහාසය ඉස්සලා කියන්න. ඒකවට විසඳ ගන්න ලේසි. මේ අවුරුදු 15කට ඉස්සර 88 මැයි මාසේ 30 වෙනිදා ඔය ප්‍රශ්නේ මුලින්ම නැගුණේ අහංගම මංගලාරාමේදී. එහෙ වැඩි හිටියා පොල්හේල්නේ සෝමවංශ කියන බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ මහා උත්තම ස්වාමීන් වහන්සේ කෙනෙක්. මාතර ශ්‍රීමංගල පිරිවෙනේ පරිවේනාධිපති වෙන්නලා පස්සේ විශ්‍රාමිකව හිටියේ. භාෂා 6ක් විතර කෙලවරට උගත් කෙනෙක්. බොහෝ ලෝකේ තියෙන උපාධි ඔක්කොම ලබලා. හරිම සුහදයි, හරිම නිහතමානී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානෙ තිබුණා සීල භාවනා වැඩසටහනක් ඒ කියන දවසේ 88 මැයි මාසේ 30 වෙනිදා. ඒ මෙහෙයල්ලේ දැනට පැවිදිලා ඉන්නවනේ මාපොළොගම අරීසීහ ස්වාමීන් වහන්සේ කාලේ ජයසිංහ මහත්මයා, චන්ද්‍රලාල් ජයසිංහ මහත්මයා. ඒ මහත්මයා මට ආරාධනා කළා මා වැඩම කරගෙන ගියා ඒ දවසේ වැඩසටහනට. ඒ වැඩසටහනේ හවස 4ට තියෙනවා ධර්ම සාකච්ඡාව පැයක්. ඔය ධර්ම සාකච්ඡා කයට ඒ පූජනීය පඬිතු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වාඩි වුණා.
ඉතින් මේ ජයසිංහ මහත්මයා මාට මුලින් කියලා කිව්වොනා මේ පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා මේ පින ලෞකික සම්පත් පිණිස කරන දේ පිනයි නිවන් පිණිස කරන දේ කුසල් කියලා ભેදයක් තියෙනවා. ඕක දැන් මේ සීල භාවනාවට සහභාගී වෙච්ච අත්ංගෙන් ප්‍රශ්නයක් නැගෙයි. ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් ලැබුණොත් හොඳයි කියලා මට කිව්වා ඒ වාදයෙන් ඉස්සර. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා වාඩි වුණා. ඉතින් ඔය අතර භාවනා ගැන මේ වගේ ගැටලු අහනකොට එක්කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ පිනය කුසලයේ කෙනෙක් දෙකක්ද කියලා. දැන් ඉතින් කෙලින්ම කියන්නත් බෑ ඒ ගරුතර ස්වාමීන් වහන්සේත් උන්වහන්සේ මේක දෙකක් කියලා කියන්නේ. ඒ වුණත් මේක විසඳන්නත් ඕන නිසා මම පිරිසකින් ප්‍රශ්නයක් අහුවා. අපේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ සියල්ල දේශනා කරපු විස්තර දේශනාව තියෙන ධම්මසංගමේ ප්‍රකරණේ. ඒ ධම්මසංගමේ ප්‍රකරණේ කියනවා කුසල් හෝ පින් හෝ සඳහා සිත් 21ක්. ඒ ඔක්කොටම කුසල ධම්මා කියලා ඒ දේශනාවේ තියෙනවා. එහෙනම් පුඤ්ඤා ධම්මා කියලා සිත් කොටසක් තියෙන්න ඕන නේද? තියෙනවා නම් මට කියන්න කිව්වා. ඉතින් එහෙම එකක් ඒ අත කොහොමද දන්නේ? ඉතින් මේ පඬිතු ස්වාමීන් වහන්සේ කිස හොල්ලලා කිව්වා ඒක නේන්නම් කියලා. ඒ අපේ ලංකාවේ හැටි එහෙම තමයි කොපි කරගන්නවා. හොඳක් ඕ නරකක් ඕ. ඕ ගුවන් විදුලියටම බණ කියලා තියෙන පොත් තුනක් දාලා තියෙනවා. මම දැක්කම මේ දහම් පාසලකට ලියපු විශේෂ පොතක පාඩම් පොතක දාලා තියෙනවා මේ අර ගුණසේන කියලා මහත්තයෙක් මේ ගුරු විද්‍යාලයේ කෙනෙක් දඹදෙණි. ඊපස්සේ මම ඒක රජයට දුන්න මෙන්න මේක සංශෝධන කරන්න කියලා නිකන් තේරුමක් නැති දේවල්. ඉතින් පස්සේ මම දැන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක පැත්තකට හැරුණානේ. ඒක නේන්නම් කියලා ඊට පස්සේ මම තා ප්‍රශ්නයක් අහනවා. අපි අඳුරු ගැබක කාමරයක පහනක් දැල්වනවා. පහන දැල්වනකොට පහනේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. එළිය පැතිරෙනවා අඳුර නැති වෙනවා. එතකොට මේ එළිය පැතිරීමයි අඳුර නැති වීම පෙරපසු නොවීම එක පහනේ සිද්ධ වෙනවා. එතකොට පහනට නම් දෙකක් දෙනවා. එළිය පැතිරෙන අර්ථයෙන් කියන පහන කියලා සිංහලෙන්. පාලියෙන් කියන දීපෝ, කදීපෝ, කජ්ජෝතෝ ඔය වචන. ඒ පහනටම නමක් තියෙනවා අඳුර නැසන අර්ථයෙන් තමෝනුද තමදන්සී කියලා. අර ගාථාවේ කියනවා නේද? දීපේන තමදන්සින තමදන්සි අඳුර නැසන පහනෙන් අපි කියනවානේ පහන නම් දෙකක් ලැබෙනවා. දීප කියනකොට එළිය පැතිරෙන අර්ථයෙන් දීප. අඳුර නැසන අර්ථයෙන් එකම පහනට කියනවා තමදන්සි. මම කිව්වා හැම ධර්මතාවක තියෙන ක්‍රියා විශේෂයක්. එක ධර්මතාවයේ එක එක විදිහේ ක්‍රියා විශේෂ තියෙනවා. දැන් සිතට තියෙනවා ක්‍රියාකාරීත්ව 10ක්. ඒ නිසා සිතට නම් 10ක් තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානස්කන්ධෝ සජ්ජාත්මනෝ විඥාන 10ක් තියෙනවා. ඒ හිතේ ක්‍රියාකාරීත්වය. දැන් ප්‍රඥාවට තියෙන ක්‍රියාකාරී ක්‍රම 30ක්. නිසා නම් 30ක් තියෙනවා ප්‍රඥාවට. පඤ්ඤා පජානා විචයෝ පවිචෝ ධම්මවිචෝ සල්ලක්ඛන උපලක්ඛන පච්චුපලක්ඛන පණ්ඩිච්ඡන් නේ පුඤ්ඤං වේභාව්‍යා චින්තා උපපරික්ඛා භූරිමේදා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පස්සෝදෝ පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා කතනං අමෝහෝ ධම්මවිචෝ සම්මාදිට්ඨි ධම්මේචේ සම්බොජ්ජංගෝ මග්ගංගම් මග්ගපරියාපන්න බලන්න. ඒ ඔක්කොම නම් ලැබිලා තියෙන්නේ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. ඒ වගේ කුසලයේ පිළි කියන එකේ තියෙන ක්‍රියාකාරී දෙකක්. ඒ මොකක්ද? හදයන් පුනාපීති පුඤ්ඤං. චිත්තසංතානයේ පිරිසුදු කරන්නේ පිනයි. අන්න ඒක තේරුමක්. පින කියන්නේ එතකොට මේ භව සම්පත් පතනවා කියන එක නෙමෙයි. භව සම්පත් පතන එකට වෙන විශේෂණ පදයක් ඔකට එකතු කරන්න ඕනේ. මෙතන පින කියන්නේ හිත පිරිසිදු වීම. හදයන් පුනාපීති පුඤ්ඤං. හදේ කියන්නේ චිත්තසංතාන නම. දැන් අර නම් 11ක් වෙන හදයන් කියන්නේ. හදයන් කියන්නේ සුදුට නම. අපි හෘද වස්තුවට හදේ කියන්නේ හිත වාසය කරන තැන නිසා. රජමඳුරු කියනවා.
එතකොට හදේ නම් වූ චිත්තසංතානයේ පුනාපීති පිරිසුදු කරන්නේ පිනයි. ඔන්න පිරිසුදු කරන අර්ථයෙන් පින. පහන ආලෝකයේ දැල්වනවා වගේ. ඊළඟට කියන කුසලයේ තෝරනකොට කුසසංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති කම්පයන්ති විද්දන්සෙන්ති කුසලා කුසනම් වූ පාප ධර්මයන් සලනය කරනවා කම්පණය කරනවා විද්වාසනය කරනවා නැසනවා කියන අර්ථයෙන් කුසල කියනවා. එතකොට අකුසල නැසන අර්ථය. එතකොට පහනේ අඳුර නැසන අර්ථය. පහනට අඳුර නැසන අර්ථයෙන් සමදන්සී කිව්වා සමුනුද කිව්වා. ඒ වගේ මේ සිතේට කියනවා අකුසල නැසන අර්ථයෙන් කුසල කියලා. එතකොට හිත පිරිසිදු කරන අර්ථයෙන් පින කියනවා. ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ ලෞකික සම්පත් පිණිස කරන දේ පින පමණයි කුසලයේ නෙමෙයි කියන්න බෑ. ඒකත් කුසලයේ කියන්න පුළුවන් පින කියන්න පුළුවන්. ඇයි ඒ සිත පහනට අකුසල නෑනේ. ඒ සිතේ පොද අකුසල නෑ. අකුසල නැසෙනවා. හිත පිරිසිදු වෙනවා. වෙනස තියෙන්නේ ලෞකික සම්පත් පිණිස කරන කුසලයේ හෝ පින ඒකට කියනවා වට්ඨගාමිනී කියලා. වට්ඨගාමිනී කුසලයේ වට්ඨගාමිනී කියන වට්ඨ කියන්නේ සංසාර. වට්ඨ කියන්නේ සංසාර. දිව්‍ය මනුෂ්‍යයාගේ මේ භව සම්පන්න. නැත්තම් භවගාමී කුසලයේ කියන භවගාමී කියන කියනවා. නිවන් පිණිස කරන කුසලයට හා පිනට කියනවා විවට්ඨගාමිනී කුසල කියලා. විවට්ඨගාමිනී කුසල. විවට්ඨ කියන්නේ නිබ්බාන. සංසාරින් එතර වීම. ඒක නිසාවට වෙන විශේෂ පදයකින් පිනයි කුසලයේ කියනවා මිසක් පිනේ කුසලයේ කියන එක වචන දෙකක් වුණාට අර්ථය එකයි. අන්න එනම් මින් පස්සේ කවුරුත් ඇහුවා කියලා දෙන්න. ඔව්. දැන් භාවනා කරනකොට කුසල ධර්මයක්මනේ. ඒකට එතන තියෙන කුසල විචාරක කුසල විචාර. ඒ හැර වචී සංකාර කුසල වචනක් කියනවා කුසල වචනක් කියනවා. එතකොට එතන කුසල වචන කියනවත් අකුසල වචන කියනවත් ඉදිරියපත් වෙන්නේ ඒ විතක් විචාරම තමයි. විතක්කා විචාරයත්වා වාචම් බින්දති. විචාරක කළා විචාර කරන වචනයක් කියන්නේ අපිනේ. එතකොට මේ වචනේ කුසල වචනයක් නම් ඒ විචාරක විචාර කුසල. අකුසල වචනයක් නම් ඒ විචාරක විචාර අකුසල. දැන් භාවනා කරද්දී තියෙන විතක්ක විචාර කෙලින්ම කුසල. ධර්ම වශයෙන් චෛතසික ධර්ම එකයි. ඒවා ප්‍රකීර්ණකනේ. ප්‍රකීර්ණක කියන්නේ කුසල පැත්තටත් අයිති අකුසල පැත්තටත් අයිති. ප්‍රකීර්ණක කියන්නේ ඕ ධ්‍යාන ලබා ගන්නම කියලා දෙන්න. දැන් මෙහෙමයි. කල්ලාතු දැනගන්න ඕනේ. දැන් අපි නිදර්ශනක් කියමු. බිම වහලා ඉන්න පක්ෂියෙක්. මේ බිම වහලා ඉන්න පක්ෂියා අහසට නගින්න ඕනේ. එතකොට අධිවේගයක් එයා ගන්නවානේ. පොළොව උඩට නගින්න එයාට ඕනේ අධිවේගයක් ත්‍යාඹන්නනේ. ලොකු උත්සාහයෙන් පියාපත් පසාරණය කරන්න ඕනේ. ඒ වගේ තමයි විචාරකය. ආහතර නැංගයන් පස්සේ බොහෝම පහසුවෙන් එයා පවන්නේ යනවා. බොහෝම පහසුවෙන් ත්‍යාඹනවා. එක මට්ටමක අහසේ. ඒ වගේ තමයි විචාරය. අරමුණට උත්සාහයෙන් නැංවීම විචාරකය. අරමුණේ හැසිරවීම විචාරය. තවත් උපමාවක් කියනවා මීමැස්ස ගැන. මීමැස්සට මාසුවලක් වැඩිච ගමන් වේගෙන් පියාසර කරලා යනවා. ඒ වගේ විචාරකය. මලට වැහුණන් පස්සේ රුම් ගාලා අරගෙන හැසිරෙනවා. හැසිරෙමින් අර පහුරු වලට මල රොම් කැටි කර ගන්නවා. ඒ වගේ තමයි විචාරය. මලට නැංගීම මල සඳහා වේගෙන් යාම වගේ විචාරකය. මලේ හැසිරීම වගේ තමයි විචාරය. විචාරකේ උත්සාහය වැඩි විචාරය ඒ වගේ අනුසංජය. ඒ නිසා අපි නිරෝපණ ලක්ෂණෝ විතක්කෝ. අපි සංචරණ ලක්ෂණෝ විචාරෝ. අරමුණට නැංවීම විතර්කයයි අරමුණේ හැසිරවීම විචාරයයි. මෙන්න මේමයි තේරුම් ගන්න ලේසි. ඔව්. දැන් බලන්න අපි එහා මෙහා දුවන හිත අල්ලලා මෙතෙන් හිත යමු කරන්න ඕනේ විතර්කේ. නැත්නම් අපි හිතන්නේ විතර්කේ. ඒතර ඒකෙන් හිත හසුරුවන විචාර මේ දෙක එකට එකතු වෙනවා. දෙක එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. ඒ ක්‍රියාවට. මේ දෙක
විතර්ක විචාර දෙක නිතරම එකතු වෙනවා වෙන වෙන එකම තැනයි තියෙන්නේ. කොහෙද? පංචක ඥානවලදී ဒုတိ ය ඥානෙදී නැසෙන. එච්චරයි. ඒක අනිත් හැම තැනම විතර්ක විචාර දෙන්න එකට තමයි යන්නේ. යාළුවෝ දෙන්නේ. වෙනස තියෙන්නේ දැන් ඔන්න ධ්‍යාන ක්‍රම දෙකක් කියන චතුස්ක පංචක කියලානේ. සමහර කෙනෙක් ධ්‍යාන හතරින් රූපාවචර සමාධි සම්පූර්ණ කරනවා. සමහර කෙනෙකුට ධ්‍යාන හතරෙන් බෑ පහක් ඕනේ ධ්‍යාන සම්පූර්ණ කරන්න. ඒතර හතරෙන් සම්පූර්ණ කරන ධ්‍යාන කියන්නේ චතුස්ක ණය, චතුස්ක ක්‍රමය. ධ්‍යාන පහක්ම යන්නේකට කියන්නේ පංචක ණය, පංචක ක්‍රමය. එතකොට දැන් ඔන්න චතුස්ක ක්‍රමයෙන් ධ්‍යාන හතරෙන් රූපාවචර ධ්‍යාන සම්පූර්ණ කරන කියන පළවෙනි ධ්‍යානයේ අංග 5 තියෙනවා. දෙවෙනි ධ්‍යානයේ අංග 2ක් ඉක්මවනවා. විතර්කේචාර දෙකම ඉක්මවලා දෙවෙනි ධ්‍යාන සම්මාදනයේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඊළඟ තුන්වෙනි එකේ ප්‍රීතිය අත්තර දාලා සුඛ ඒකාග්‍රතාව. හතරවෙනි එකේදී සුඛයත් අත්තර දාලා උපේක්ඛා ඒකාග්‍රතාව. අර පංචක ක්‍රමයෙන් බෑ. පංචක ක්‍රමයේදී පළවෙනි ධ්‍යාන අංග 5යි විතර්කයේ පමණක් ඉක්මවලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හතරෙන් යුක්ත දෙවෙනි ධ්‍යානෙ ගන්න ඕනේ. ඒතර තුන්වෙනි එකට විචාරය අතර දාලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. හතරවෙනි එකට ප්‍රීතිය අතර දාලා සුඛ ඒකාග්‍රතාව. පස්වෙනි එකට සුඛ අතර දාලා උපේක්ඛා ඒකාග්‍රතාව. කොහොම තමයි ඉහළට යන්නේ. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ පංචක ක්‍රමයේ දෙවෙනි ධ්‍යානයේදී පමණයි විචාරකයේ විචාරයෙන් වෙන් වෙන්නේ. කියන්නේ විතර්කයෙන් විචාරයෙන් වෙන් වෙනවා. අනිත් හැම විතර්ක විචාර දෙක එකටමයි යෙදෙන්නේ. ඔව් වෙන කොහොමවත් බෑ. භාවනා කරනකොට අර කියන ධ්‍යාන අවස්ථාවේදී පමණයි වෙන් වෙන්නේ. ඇයිසිතේ සිටින කරනවා. විතර්ක විචාර වැඩ නොකරන තැන් කියන්නම්. කොහෙද? පංච විඥානේ නැහැ. පංච විඥානේ විතර්ක විචාර දෙක නැහැ. දෙපස් විඥාන, චක්කු විඥාන දෙක, සෝත විඥාන දෙක, ගාන විඥාන දෙක, ජීව විඥාන දෙක, කාය විඥාන දෙක. මේ විතර්ක විචාර නැහැ. ඒ හැර ඉහළ තැන් වල ඊළඟට නැහැ. දැන් චතුස්ක ණය ක්‍රමයෙන් ගත්තාම ဒုတိ ය ධ්‍යාන 11, තෘතිය ධ්‍යාන 11, චතුර්ථ ධ්‍යාන 11, පංචම ධ්‍යාන 23. ඔය කියන 55 ඉන හරි. 55ද 56 66 නේ. අර 10ත් එක 66ක නේ. විචාරය ඒ 10යි. ඒ කියන්නේ දෙපස් විඥාන 10යි. තෘතිය ධ්‍යාන 11, චතුර්ථ ධ්‍යාන 11, පංචම ධ්‍යාන 23. ඊළඟට අර්ධන 10යි 55යි විචාරයේ නේ. අන්න එහෙම තියෙනවා. අනිත් තැන් වලකින් හැම සිතකම සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, රූපේන්ද්‍රිය. හරි. අයිතින් දැන් ඔන්න වේදනා වශයෙන් තුනයි කියවනේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. උපේක්ඛා වේදනාට අදුක්ඛම සුඛා කියලා කියනවා. දෙකම එකයි. ඉන්ද්‍රිය භේදයෙන් පහ කිව්වේ සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය. හරි තියෙන්නේ? තේරෙනවද? ඒක තමයි උපේක්ඛා නෙමෙයි. සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා නෙමෙයි. ඒක වෙනම එකක්. සෝමනස්ස කියන්නේ සෝමනස් වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා කියන උපේක්ඛා වේදනාව. සෝමනස් නෑ. පුබ්බේ සෝමනස්ස දෝමනස්සානං අත්ංගම උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථඥාන උපසම්මය. අර කියන්නේ සෝමනස් දෝමනස් අතර දාලා උපේක්ඛා වෙනවා කියන්නේ. ඒක වෙන්නේ එකක්. වේදනාවලින් සූක්ෂම එකක් ඔය උපේක්ඛා කියන්නේ. උපේක්ඛා කියන එක තෝරගන්නත් අමාරුයි බොහෝ දෙනාට. ඒ මොකද ඒක විඳින්නේ තේරෙන්නේ නැහැ. ඒකට කියනවා පුරාණාචාර්යයන් වහන්සේලා නිගපද වළංජන න්‍යායෙන් තෝරගන්න කියලා. වහලා නැහැ කලින්. නිගපද වළංජන න්‍යායෙන් තෝරගන්න. ලද්දේ මුෙක් පස්සේ එලවගෙන යනවනේ. මුෙක් පස්සේ එලවගෙන යනකොට ගාථාවකුත් තියෙනවා. එතකොට මේ ගල්තලාව දක්වා මෙහෙන් ගියපු අඩිපාර තියෙනවා. එහා පැත්තේ බැහැව අඩිපාර තියෙනවා.
ඒකට වැද්ද දැන ගන්නවා ගලේ මෙන්න මෙතනින් තමයි මුවා දුවලා තියෙන්නේ. අන්න ඒ වගේ ගලේ අඩිපාර නැහැ. නමුත් දෙපැත්තේ අඩිපාර තියෙන නිසා තේරුම් ගන්නවා මුවා දුවලා තියෙන්නේ මේ ගල උඩින් මේ පැත්තේ. ඒ වගේ තමයි සුඛ වේදනාව පැහැදිලි, දුක් වේදනාව පැහැදිලි. උපේක්ඛා වේදනාව පැහැදිලි නැහැ. පැහැදිලි කරගන්න සුඛ වේදනාවයි දුක් වේදනාව දෙකේ අතර තමයි උපේක්ඛා කියලා හිතා ගන්න ඕනේ. නැත්නම් ඒක වේදනාව පැහැදිලි නැහැ. ඒකට තවත් තැනක තියෙනවා දුක්ඛී සුඛම් පත්තයති සුඛේ භීයෝපි ඉච්ඡති උපේක්ඛාපන සංතත්තා සුඛමිච්ඡේ භාසිත. දුකටපත් වූයේ සැපපතනවා. සැපටපත් වූයේ වඩා සැපපතනවා. උපේක්ෂාව ශාන්ත බැවින් සැප වේදනාවට ඇතුළත් වෙනවා. ඒ විදිහට තෝරලා තියෙනවා. නිසා උපේක්ඛා වේදනාව කියන එක වේදනාව වශයෙන් තේරුම් ගැනීම බොහොම අපහසු තරම් සූක්ෂම තැනක්. නමුත් තේරුම් ගන්න ලැබෙනවා. තේරුම් ගන්න වෙනවා මේ ධ්‍යාන අංග අහුලනකොට උපේක්ඛා ඒකාග්‍රතාව ධ්‍යාන අංග අහුලනට බලන්න පුළුවන්. යම් තැනක ප්‍රීතියක් නැත්නම් සෝමනස්යක් නැත්නම් දෝමනස්යක් නැත්නම් එතන තමයි උපේක්ඛා. පෙරපසු නොවි. දැන් පටිසන්ධි චිත්තය පහළ වෙනකොටම ඒ චිත්තයාගේ උත්පාදක්ෂණයේ එක්කම ඒ රූප කලාප තුන පහළ වෙනවා. එම් සහජාත කියලා කියන්නේ ඒකනේ. පටිසන්ධි නාම රූප සහජාතයි. එකට එකවර උපන්නා. දැන් රූප කලාප ඉපදලා කියලා හිත පහළ වුණා නෙමෙයි. රූප කලාප උපදින්න සුදුසු තත්ත්වයක් මේ මෞකසේ සකස් වෙලා තිබුණා. ඒ සකස් වෙලා තිබුණු තැන තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කියනකොට දැන් අපි යම්කිසි ඇටයක් රෝපණය කරන පැලවෙන්න මල් ඇටයක් හරි ගෙඩි හට ගන්න ගහක ඇටයක් හරි අඹ ඇටයක් ඔය ඇටයක් හිටවනවා. එතකොට හිටවන්න පොළොවක් ඕනනේ. වතුර ඕන පොළොව පසෝවනනේ. එතකොට ඒක හිතවපේ ඒ බීජය ඊට පස්සේ අංකුරයක් මතුවෙනවා. අංකුරේ මතුවීමේ ශක්තිය අර ඇටේ තිබුණා. ඉතින් ඒ ඇටය රෝපණය වෙන්න භූමියේ තිබුණා. ඒ වගේ තමයි මවකුස. මවකුසේ වතුරයි පොහොරයි වගේ සකස් වෙලා තිබුණා. එතෙන්දී අර කර්මාරූපව කලල බීජය කියවහම නාම රූප දෙකම එකට පහළ වෙන්නේ. කාය දශක, වස්තු දශක, භව දශක. කාය දශක කියන්නේ රූප 10 තේරෙනවානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදී. භව දශක කියේ අර විදිහට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ භව රූපේ. ඊළඟට වස්තු රූපයේ කියවි වස්තු දශකයේ කියවි අර වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ හදේ වස්තු. ඔය කියන රූප මිති තුන. ඒක පටිසන්ධිච්ඡාගේ උත්පාදක්ෂණයේ සමගව පෙරපසු නොවි සහජාත වශයෙන් ඒ රූප මිති තුන පහළ වුණා. පහළනකොට ඒ සිත අසුරු කරගමින් පහළ වුණේ වස්තු රූපයේ උඩ. වස්තු රූපය කියන්නේ හදේ වස්තු රූපය. ඉතින් ඊළඟට ඒ පටිසන්ධිච්ඡාගේ ත්‍රිතික්ෂණයේදී ඒ රූප කලාප 6ක් වෙනවා. මංගාක්ෂණයේදී 9ක් වෙනවා. අයමත් ඊළඟ භවංගයට එනකොට ඒ රූප එකක් ගානේ වැඩි වෙනවා. චිත්තක්ෂණයකට තුන් ගුණයක් වැඩි වෙනවා. උත්පාදක්ෂණයේ, ත්‍රිතික්ෂණයේ, භංගක්ෂණයේ. පටිසන්ධිච්ඡාගේ ත්‍රිතික්ෂණයේ උතු සමුත්ථාන රූපත් පටන් ගන්නවා. උතු කියන්නේ අර කාය දශක, භව දශක, වස්තු දශක, දශක රූප තුනේ තියෙන තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුන් රූප කලාප තුනක් උපදවනවා. තේජෝ ධාතු රූප සුද්ධාස්තක. ඒක තමයි උතු සමුත්ථාන. ඊළඟට පටිසන්ධිසිත නිරුද්ධලා භවංගසිත එනකොට චිත්ත සමුත්ථාන රූප කලාප උපදවනවා. චිත්ත සමුත්ථාන සුද්ධාස්තක රූපය. එතකොට චිත්ත සමුත්ථාන සුද්ධාස්තක රූප උදානේ රූපයාගේ චිත්තයාගේ උත්පාදක්ෂණේ පමණයි. උතු සමුත්ථාන රූප චිත්තයාගේ උත්පාදක්ෂණ, ත්‍රිතික්ෂණ, භංගක්ෂණ තුනේදීම උපදවනවා. ඔය දෙයට කර්ම සමුත්ථාන උතු සමුත්ථාන එක සිතක් තුළ තුන් වාරයක් උපදිනවා. චිත්ත සමුත්ථාන රූප චිත්තයාගේ උත්පාදක්ෂණේ පමණයි. ඊළඟට ආහාර සමුත්ථාන රූප දින් දැන් මව කුසේ උපන් සත්‍යයක් නම් මව ගන්න ආහාරයේ ඕජා උරා ගන්න තැන ඉඳලා පටන් ගන්නවා ආරජ රූපය. ඒක නෑ.
ප්‍රතිසන්දි වෙලාවේ කර්මජ රූප විතරයි. ප්‍රතිසන්දි චිත්තයාගේ තිතික්ෂණයේදී රූප වර්ග දෙකයි. කර්මජ උතුජ භංගක්ෂණෙත් එහෙම. ඊළඟට දෙවෙනි පළවෙනි භවංග සිටේ ඉඳලා පිජ රූප කර්මජ චිත්තජ උතුජ මව අනුභව කරන ආහාර රසය උදා ගන්න පටන් ගත්ත තැන ඉඳලා චතු සමුත්ථාන කියනවා රූපකය. ඔය විදිහට කර්මජ චිත්තජ උතුජ ආහාරජ. හරි. කර්ම රූප නෙමෙයි. කර්මජ රූපනේ චිත්තජ රූප බුදුනවා. දැන් කර්මජ රූප කියවනේ චිත්තක්ෂණ 17කින් ඉස්සර උපන් රූපය විතරයි අය ඊට පස්සේ උපදින්නේ. දැන් චුති වෙන්නේ චිත්තක්ෂණ 17කට කලින් දක්වා කර්මජ රූප ඉපදෙද්දී තිබිලා එයින් පස්සේ කර්මජ රූප ඉපදීම නැවතෙනවා. උපන්න රූප කර්මජ රූප ටික ඒ චිත්තක්ෂණ 17 නිමාව සිද්ධ වෙන්නේ චුති චිත්‍යාගේ භංගක්ෂණය. ඒකට ඒ රූප ටික බිඳෙනවා. හැබැයි චිත්තජ රූප උදිනවා. චිත්තජ රූප මේ චුති චිත්‍යාගේ වශයෙන් චිත්තජ රූපයක් උපදිනවා. ඒක චිත්තක්ෂණ 17කින් මිදලා යනකොට මැරිලා ඉවරයි. උතුජ රූප දිගට යනවා. ආහාරජ රූපත් අර වගේම චුති චිත්තයේ දක්වාම ආහාරජ රූප උපදී තිබිලා චුති චිත්තයෙන් පස්සේ චිත්තක්ෂණ 17කින් රූප බිඳලා යනවා. එහෙමයි සිද්ධිය. දැන් රහතන් වහන්සේගේ චුති චිත්තයේ විතරයි චිත්තජ රූප නූපදවන්නේ. රහතන් වහන්සේගේ චුති චිත්තයේ තියෙන අන්තිම සිත ඒ රහතන් වහන්සේගේ චුති චිත්තයට චුති චිත්තය කියලා කියන්නේ. ඒකට වෙන ගරු කටයුතු නමක් තියෙනවා. මොකද්ද? ඒකට හොඳ නමක් පාවිච්චි වෙනවා. දැන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අවසාන සිතට නමක් තියෙනවා. ඔයා লীලා තියාගන්න ඕනේ ඉතින් ඇහෙන්නේ නැති જાති. ඒකට කියන්නේ චරිමක චිත්තේ. චරිමක කියන්නේ අවසාන සිත කියන එකයි. අනාදිමත් සසර පටන් ගෙනාව චිත් වැලේ අන්තිම සිත. ඉන්හාරයි සිතක් නැහැ. චුති චිත්තේ කියනකොට පුතුජන සෝවාන් සකදාගාම අනාගාමී හැම දෙනාගේම අවසාන සිතට කියන චුති චිත්තේ. මක්නිසාද? තවත් උපදිනවා. ඉදිරියට උපදිනවා. සහත් වෙලා පින්නම් පාන දාස චිත්තේ තමයි කියන්නේ චරිමක චිත්තේ. චරිමක ඒ කියන්නේ ඒ මරණාසන්න මොහොතේදී භවංග සිතේ අරමුණ ප්‍රතිසන්දි ගන්නකොට ලැබිච්ච අරමුණමයි. චුති චිත්තේ අරමුණත් ඒකමයි. ඒතකොට ප්‍රතිසන්දි භවංග චුති. ඒ ගැන කියනෝනේ ප්‍රතිසන්දි එක ගාථා තුන එක මතක්. ඒකේ අදහස මේකයි. එක භවයක ප්‍රතිසන්දි සිතයි භවංග සිතයි චුති චිත්තය කියන සිත් තුනම එකම කර්මයක ඵලයක්. අපි දැන් ජනක කර්මය කියවනේ යම්කිසි කර්මයකින් අපි උපන්නේ ඒකට ජනක කර්මය කියනවා. ඒ කර්මයේ විපාක තමයි ප්‍රතිසන්දි භවංග චුති. එතකොට ඒක මේව සතේ වේක විෂයංචේක જાතියං. ප්‍රතිසන්දි භවංගංචේ තථාචවන මානසං ඒකමේව සතේ වේක විෂයංචේක જાතියං උනගාතාව. ප්‍රතිසන්දි භවංගංචේ තථාචවන මානසං ප්‍රතිසන්දි භවංග චුති. මේ සිත ඒකමේව එකම විපාක සිත් පරම්පරාවයි. සතේව ඒක විෂයංචේක જાතියං. එක જાතියකදී එකම අරමුණයි සිත් තුනෙම තියෙන්නේ. මොකක්ද අරමුණ? අර පූර්ව භවයේ චුති චිත්තේට මුලින් ජවන් සිත් තුනෙන් අරමුණු ගන්නනේ කර්මයේ හෝ කර්ම විපාක මේ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියලා. මෙන්න මේ තුنين එකක් තමයි. දැන් අපි හිතනවා මේ මොහොතේ අරමුණ වන කෙනෙකුට මල් වට්ටියක් පූජා කිරීම කියලා හිතමු. එතකොට ඔහුගේ ප්‍රතිසන්දි සිතේ අරමුණ මල් වට්ටිය. භවංග සිතේ අරමුණ මල් වට්ටිය. චුති චිත්තයේ අරමුණ මල් වට්ටිය. එදාගත් අරමුණ තමයි. වෙන අරමුණු ගන්න යාට බෑ. ප්‍රතිසන්දි සිත කියන්නේ වීති මුක්ත සිත කියලා කියන්නේ. ద్వාර විමුක්තයි, වීති මුක්තයි, දොරටුවටයි කියන්නේ. වීති සිත් වශයෙන් වැඩ කර වෙන අරමුණු ගන්නෙ නෑ. ගන්න යාට ප්‍රතිසන්දි ගන්න ලැබිච්ච අරමුණ විතරයි. ඒකයි කියන්නේ. ආවර්ජනාසිත. හැම තැනකම භවංගෙන් නැගිටින්නේ ආවර්ජනාසිතයි. දැන් පංචද්වාරික මනෝද්වාරික ගම්මුකෝ ධ්‍යාන පැත්තකින් කියලා ධ්‍යානටත් එහෙම තමයි. ධ්‍යානෙත් මනෝද්වාරිකයිනේ.
ධ්‍යාන සිත් සියල්ල මනෝද්වාරිකයි. ඒකට පංචද්වාරික සිත්වලදී භවංගෙන් නැගිටින්නේ පංචද්වාර වර්ජන සිත. භවංගෙන් නැගලා වීතියෙන් ආරම්භ වෙන්නේ පංචද්වාරික සිතින්. මනෝද්වාරික සිත්වලදී භවංගේ ළඟට වීතියට මුලම ඇති වෙන්නේ මනෝද්වාර වර්ජන සිත. එනිසා සිතවල නම් අසෙනුත් තියෙනවා තව නම. මනෝද්වාරයේහි ජවණයට මුලින් භවංගෙන් නැගිට ගමන් ඇතින මනෝද්වාර වර්ජනයට කියන නමක් ජවන ප්‍රතිපාදික කියලා. ජවනයක් සකස් කරන යා අනිවාර්යෙන් ජවන් සිත්තේලියක් ඇති කරන මනෝද්වාර වර්ජන සිත ලැබුණා. ඊළඟට පංචද්වාරයේහි ඔය වර්ණ රූපයක් ඇහැට ලැබීම, ගන්ධ, ඒ වගේ රස, ගන්ධ, රස ස්පර්ශ ඔය පංචද්වාරයට යම් අරමුණ වෙච්ච ගමන් භවංග චලනය වෙලා භවංගේ සිඳිලා ඊළඟට තියෙන්නේ පංචද්වාර වර්ජන සිත. ඒකට කියනවා වීති ප්‍රතිපාදක කියලා. අනිවාර්යෙන් වීති සිත්තේලියක් යයි. ඊළඟට කියනවා ඔය මේ භවංග මේ පංචද්වාර වර්ජන සිතේයි මනෝද්වාර වර්ජන සිතේ කියනවා අනිශ්චිතලක් තියෙනවා මානසිකාරය කියලා ඡයසිකයක්. ඒ ඡයසිකයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. අරමුණු සකස් කරනවා. එතකොට පංචද්වාර වර්ජන චිත්තය වීති ප්‍රතිපාදකයි. මනෝද්වාර වර්ජන චිත්තය ඥාන ප්‍රතිපාදකයි. ඊළඟට මානසිකාර ඡයසිකය ආරම්මන ප්‍රතිපාදක. අරමුණු සකස් කරන අරමුණු වලට යොමු කරනවා. මෙන්න මේ බෙදලා තියෙනවා. එනිසා මේ හැම වෙලාවෙම භවංගෙන් නැගිටින්නේ ක්‍රියාහිතකටයි. ක්‍රියාහිතක් තමයි එතන පහළ වෙන්නේ. කුසල අකුසල නෙමෙයි විපාක නෙමෙයි. එක්කෝ මනෝද්වාර වර්ජන ක්‍රියාහිත නැත්නම් පංචද්වාර වර්ජන ක්‍රියාහිත. දැන් ජවණයට මුලිනුත් මේ භවංගෙන් නැගිටලා තියෙන මනෝද්වාර වර්ජන ක්‍රියාසිත. ඔව් අධිභවංගයට වැටෙනවා. ඔව් වීතිසිතක් බවට එනවා නම් එන්නේ ක්‍රියාහිතක්මයි. ක්‍රියාහිත ළඟට තමයි ඉතින් වීතියක් පටන් ගන්න. ඒ පංචද්වාරයට අනුව නම් ඉතින් ඒ ద్వාරයට අනුව වීතිසිත පහළ වෙනවා. මනෝද්වාර නම් ජවන්සිත පහළ වෙනවා. එතකොට ආවර්ජන සිතෙන් කරන්නේ ඥානට නියමිත අරමුණම වෙන දෙයක් නෙමෙයි. දැන් අපි මනෝද්වාරයෙන් ආස්වාද ප්‍රස්වාස නම් මෙහි කරමින් හිටියේ ආවර්ජන හිත කරන්නේ ආස්වාද ප්‍රස්වාස අරමුණමයි. දැන් චක්කු විඥානයේ චක්සු ප්‍රසාදයේ අරමුණක් හැප්පිලා පංචද්වාර වර්ජනය කරනවා නම් ඒ අරමුණු කරන්නේ රූපාරම්මණයයි. අන්න එහෙමයි. දැන් නම් 3 විනාඩි 3ක උත්තර දන්නේම නැති. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා.ඒ.මේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.